ජීවයි ඉන්නවා. හරි. එතකොට දැන් ඕගොල්ලන්ගේ මයික් එක අපි දැනට මියුට් කරගමු නේද? හරි. හරි. අවශ්‍ය නම් ඕන් කරලා කතා කරන්න ප්‍රශ්නයක් නැහැ අපිට කාලය සහ ඒ වෙලාවල් සම්බන්ධ ගැටලුවක් නැහැ. ඕන් තරම් වෙලාව තියෙනවා. දැන් අපි මේ ඔය මයික් එක මියුට් කරාම ඔයාගේ වොයිස් එක ඇහෙන්නේ නැති ලෝ යනවා. දැන් මගේ වොයිස් එක ඇහෙනවද ඔයාලට? අර ඉස්සෙල්ලා ඇහුණා වගේ හොඳට ඇහෙන්නේ නැහැ. මගේ මයික් එක මම මියුට් කරාට පස්සේ. එහෙනම් මයික් එක ඔන් එකේ තියාගන්න ප්‍රශ්නයක් නැහැ. ඉතින් බල්ල පුරන්නේ නැත්නම් අපිට ගැටලුවක් නැහැ ඒක. දැන් හොඳයි. හරි. එතකොට දැන් අද අපි මේක පාඩමක් කියලා කිව්වත් කමක් නැහැ, පාඩමක් කියලා නොකියුවත් කමක් නැහැ. අපි යම්කිසි සංකල්පයක් සම්බන්ධ කතා කරන්න එකතු වෙලා ඉන්නවා. මේක බොහොම පොඩියට පටන් ගන්න අද තමයි පළවෙනි වැඩසටහන. අපි මේකට කියමු law of attraction කියලා. එක එක නම කියන්න. law of attraction කියන්න පුළුවන්. එක එක වෘත්තීය වේදින් දැන් මෙතන ඉන්න නිසා මුලින්ම මේක කියන්නේ මම හොයාගත්ත දෙයක් නෙමෙයි. මේක ලෝක විද්‍යාඥයෝ රට රටවල විද්‍යාඥයෝ පරීක්ෂණ කරලා හොයාගත්ත දෙයක්. ඒ වගේම මේ වැඩසටහන පිටිපස්සේ ඉතින් ඉන්නවා මට බොහොම උදව් උපදව් කර දැවැන්ත හස්තයක් ඔය නිලන්තාරච්චිගේ කියලා වැටෙන්නේ එතුමා තමයි. එතකොට මේකේ මේ ITC 50ක් එතුමටත් තියෙනවා මේ අපි දෙන්න එකතු වෙලා කර වැඩක්. මගේ මේ throat චක්‍රය හොඳ නිසා මට දුන්න කියන්න කියලා. මගේ throat චක්‍රය හොඳ නිසා මට දුන්න මේක කියාපන් කියලා. මම explain කරනවා. මේක මම තනියම හොයාගත්ත දෙයක් නෙවෙයි. මේකේ ගෞරවය 150ක් ඒ මහත්මයාටත් තියෙනවා. අපේ සුජීවට මාව ඇහෙනවද? සුජීවට ඇහෙනවද? සුජීවට ඇහෙනවද මාව? ඇහෙනවා සර්. ඕනේ හූමිටි තියන්න ඕනේ ඈ. ඕකේ. හූමිටි තියන්න ඕනේ. එතකොට නැත්නම් අපි හිතනවා කට් වෙලා කියලා. දැන් මේ පහුගිය කාලේ අපි හොයලා බැලුවා මිනිස්සු වැඩිපුරම කැමති දේවල් මොනවද කියලා. මම මෙතෙක් කල් කරලා තියෙන්නේ මිනිස්සු ගොඩක් කැමති දේවල්. එකක් තමයි මිනිස්සු කේන්දර බලන්න හරි ආසයිනේ. ඕන තැනකට ගිහිල්ලා මම ජ්‍යොතිෂ වේදියෙක් කියලා කිව්වොත් කුටස් ගාලා කේන්දරය ගෙනත් දෙනවා මගේ කේන්දරය බලලා බලාපල කියන්නේ කියලා. හරි. ඒ වගේම මිනිස්සු තවත් හරි ආසයි සල්ලි හම්බ කරන්න ධනවත් වෙන්න. කොළඹින් ගෙදරින් රුපියල් 50ක් අරන් කොළඹ ඇවිල්ලා මොනසිරීස් බ්‍රෑන්ඩ් නිව් කාර් එකක ගමේ ගියාම අපේ ගමේ මිනිස්සු අහනවා විසර ඔයා කොහොමද දිනුනේ? සමහර කෙනා කුඩු සල්ලි කියලා. මිනිහෙක් කවදා හරි කාට හරි කියනවා නම් ඕවා කුඩු සල්ලි කියලා අන්න එදාට එමියා සාර්ථකයි. මම කියන්නේ උඹේ ගාව තියෙන සල්ලි කුඩු සල්ලි කියනකම් දිනුනෝයන් කියන එක කියලා. අපි නොයෙකුත් ක්‍රම හොයාගෙන ගියා පොහොසත් වෙන්න. නමුත් අපිට පොහොසත් වෙන්න බැරි වුණා. හැබැයි අපි දුප්පත් උනේත් නැහැ. අපි එදා වේල යන්තම් කාලේ ජීවත් වුණා. ඊට පස්සේ ලෝකයේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරා ජර්මනිය, කැනඩාව, ඇමරිකාව, එංගලන්තය වගේ යුරෝපීය රටවල් ඒ මහාචාර්යවරු ආචාර්යවරු විද්‍යාඥයෝ පරීක්ෂණ කළා. ඒ ලබාගත් අත්දැකීම් එකතු කරලා ඒගොල්ලෝ පොත් ලිව්වා. සාමාන්‍යයෙන් පොත් 4000ක් විතර ලෝකෙ මේ වෙද්දී ඒ සම්බන්ධයෙන් ලියවිලා තියෙනවා. ඒ පොත් 4000න් ඔය මෙතන ඉන්න නිලන්තාරච්චිගේ කුමාර මහත්මයා පොත් 200ක් විතර කියවලා තියෙනවා. එතකොට එතුමා කියවපු මේ පොත්වල යම් සාරාංශයන් සහ අපිට හම්බෙච්ච යම් සාරාංශයක් එකතු කරලා අපි හැදුවා ටියුට් එකක්. හදලා මේක ක්‍රියාවට නැංගුවා. 2013 වෙනකන් මම සාමාන්‍ය මිනිහෙක්. මට ගොඩක් ආර්ථික අපහසුකම් තිබ්බා. මම නොයෙකුත් ක්‍රම හොයලා බැලුවා පොහොසත් වෙන්න මට බැරි වුණා. 2013 මට මේ යම්කිසි ක්‍රමයක් මල්පල ගන්න වෙන්න පටන් ගත්තා. 2013 මේක මට මේ දේ මට පෑදුනා. 2015 වෙනකොට මට මුදල් ආව කාණු වලින් වතුර ගලන්න වගේ. 2016 17 වෙද්දි මම එස්ටැබ්ලිෂ්.
ඒ established වුණා මේක කඩන්න බෑ. මොකද හේතුව ඒක කෘත්‍රිම පොහොසත් වීමක් නෙවෙයි. මේක ස්වාභාවික පොහොසත් වීමක්. ඒ නිසා අපිව දුප්පත් කරන්න අපහු බෑ මිනිස්සුන්ට මේ රාමෝ තුල ජීවත් වෙන තාක්කල්. දැන් රොහන් අයියට ප්‍රශ්නයක් තිබ්බා මිදස්සල ෂෝස් නැහැ කියලා නේ. ඔව්. එතුමා වුණ අඳුර ගන්න ලංකාවේ ඉන්න නම්බර් 1 මැජිෂියන් කෙනෙක්. අපි කියන මැජික් කාර්යයක් කියලා මැජික් ඇසෝසියේෂන් එකේ ඉන්න මම හිතන්නේ ඔබතුමා ලේකම්ද සභාපතිද? සභාපති. ලංකාවේ මැජික් ඇසෝසියේෂන් එකේ සභාපති. මේ ළඟින් යන්න බෑ මේ යටකලිසුන් එහෙම ගලව ගන්නවා ටක් ගාල් තේරෙන්නේ නැහැ. අතට දුන්නොත් මරගෙන. හරි? ඉතින් මේ මම කියන්නම් මේක කරන්න ඕන විදිය. ඔය ළමයා අඬන කෙනාට ළමයා නරපරවක් කරගෙන කියන්න වෙනවා. කෙනෙකුගේ ජීවිතයේ ඊටාම වටිනා අංග තුනක් තියෙනවා. කෙනෙකුගේ ජීවිතයේ ඊටාම වටිනා අංග තුනක් තියෙනවා. ඉන් පළවෙනි තමයි පුද්ගලයා ජීවත් වෙන නිවස. දෙක තමයි පුද්ගලයා තුළ ඇති ভাইබ්‍රේෂන් එක. අපි හැමෝටම ভাইබ්‍රේෂන් එකක් තියෙනවලු. අපි ඒකට කියනවා මේ කොන්ෂස් ලෙවල් එක කියලා. අපි හර්ට්ස් වලින් තමයි ඒක මනින්නේ. දෙක තමයි පුද්ගල ආකල්ප. ඔන්න ඔය තුන වෙනස් කළ හැකි නම් අපිට අපි හිතන ඕන දෙයක් කරන්න පුළුවන් කියලා ඔප්පු කරලා තියෙනවා. අහවලා කියනවා නෙවෙයි. මොකද අපි කියනවා ඕනනම් දැන් ඔයගොල්ලෝ සටහනක් ලියනවා නම් මුලින් ලියා ගන්න ඔබේ මනස පරිභෝජනය කරන දේ ඔබේ ජීවිතය පාලනය කරයි කියලා කොහේ හරි තැනක පේන්න ගහන්න. ඔබේ මනස පරිභෝජනය කරන දේ ඔබේ ජීවිතය පාලනය කරයි කියලා ගහන්න කොහේ හරි උඩ තැනක පේන තැනක ජීවිතේ. ඇයි මේ කම්පන සංඛ්‍යාතය අපිට වැදගත් වෙන්නේ? මේ කම්පන සංඛ්‍යාතය තමයි මිනිස්සුන්ගේ ශක්තිය වාසනාව අවාසනාව හැමදේම ජීවිතේ තීරණය කරන්නේ. හැමදේටම කම්පන සංඛ්‍යාතයක් තියෙනවා. අපේ ශරීරය අපි කියන බොඩි එක කියලා සුජීවට ඇහෙනවද? ඔව් සර්. ඔව්. අපේ ශරීරය අපේ බොඩි එක අපිට තියෙන ෆිසිකල් බොඩි එකක්. දැන් ඔය ඇල්ලුවම අහුවෙන්නේ. ඒ වගේම අපිට තියෙන ඉමෝෂනල් බොඩි එකක්. ඒ ඉමෝෂනල් බොඩි එකෙන් තමයි අපිට හැඟීම් වගේ දේවල්, ආවේග වගේ දේවල් ඇති වෙන්නේ. ඒවම අපිට තියෙන මයින්ඩ් බොඩි එක. මානසික ශක්තිය. අපි ඒවෙන් තමයි යම් යම් දේවල් කරගන්නේ. එතකොට අපිට ස්පිරිට් එකක් තියෙනවා ජීවිතේ. ඔව්. ආත්මයක් තියෙනවා. ඩ්‍රාමා ලාගෙදි කරන්නේ. මොකද? ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක්ද? හරි. මම හිතන්නේ සුජී වගේ මයික් එකේ තමයි වැඩේ ඉන්නේ. ඒතොර ස්පිරිට් එකට තමයි අපි ඔය පංච උපාදානස්කන්ධ කියලා බණේ කියන්නේ. දැන් මේ සියලු ශක්ති පදාර්ථවල එකතුවේ සම්ප්‍රේෂණය තමයි අපි කෙනෙකුගේ ජීවිතයේ අවසාන කම්පන සංඛ්‍යාත වශයෙන් ගන්නෙ. කම්පන සංඛ්‍යාත වශයෙන් ගන්නෙ. මම අහන්නම් මේ සුජී වගෙන් තමයි ප්‍රශ්නේ අහන්නේ. අපිට සිටිසන් ඩෙවලොප්මන්ට් බැංක් එකේ පුබුදු ඉන්නවද වැඩසටහනේ? ඔව් ඉන්නවා. පුබුදු ඇහෙනවද මාව? ඇහෙනවා. පුබුදු ඇයි අපිට කම්පන සංඛ්‍යාතයක් වැදගත් වෙන්නේ? මිනිස්සුන්ට කම්පන සංඛ්‍යාතයක් තියනවලු, බල්ලන්ට තියනවලු, පූසන්ට තියනවලු, ගෑනුන්ට තියනවලු. ඇයි අපිට වැදගත් වෙන්නේ? ඕන දෙයක් කියන්න බය වෙන්නේ. අපිට අපේ වටපිටාවත් එක්ක අනුගත වෙන්න නෑ. මෙහෙම හිතමු අපි. විශ්ව නීතියක් තියෙනවා. මේ විශ්ව නීති එක එක්කෙනාගේ ආගම් වල තියෙන දියන් ආංශගේ නීති වගේ වෙනස් වෙන්නේ නෑ. ප්‍රශ්නයක් තියෙනවා. විශ්ව නීතිය තමයි සමාන කම්පන සංඛ්‍යාත එකිනෙක ආකර්ෂණය කරනවා. අසමාන කම්පන සංඛ්‍යාත එකිනෙක හැප්පෙනවා විකර්ෂණය කරනවා. තේරුණාද? එතකොට මේක සුද්ධ ලිව්වේ 1900 ගණන් වල මුල. සමාන කම්පන සංඛ්‍යාත එකිනෙක ආකර්ෂණය කරයි. එහෙමද බුබුදු?
ඔව්. එතකොට බුදුහාඳුර මේ කියන අවුරුදු 2500කට කලින් වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියලා. මම පොබුදුට වෛර කරනවා. පොබුදු මට වෛර කරනවා. මම 10ක් වෛර කරනවා හර්ට්ස්. ඔයා 10ක් වෛර කරනවා. දෙදෙනාගේ එකතුව 20යි. මම පොබුදුට 10ක් වෛර කරනවා. පොබුදු මට 10ක් මෛත්‍රිය කරනවා. එතකොට අසමාන කම්පන සංඛ්‍යාත විනාශ වෙලා යනවා. දෙක අසමානයි කම්පන සංඛ්‍යාත. එහෙමනම් ශූන්‍යයි. මම පුබුදුර 10ක් වෛර කරනවා. පුබුදු මට 20ක් මෛත්‍රිය කරනවා. එතකොට මට 10ක් මෛත්‍රිය ලැබෙනවා. මේවා ගමන් කරන්නේ කම්පන සංඛ්‍යාත හරහා හර්ට්ස් වලින් තමයි මනින්නේ. මේ හැම මිනිහෙක්ගේ ඇඟේම කම්පන සංඛ්‍යාතයක් තියෙනවා. ඒ කම්පන සංඛ්‍යාතයේ ජීවිතේට දියුණු කරගන්න කොහොමද කියන ඉස්සරහට දැන් කොටසෙන් කොටස කියනවා. දැන් මම මේ හීලින් තෙරපිස්ට් කෙනෙක්. මට මිනිස්සුන්ගේ ඇඟේ තියෙන යම් යම් අසනීප ඇඟට අත නොතියලා සුව කිරීමේ බලයක් තියෙනවා. ඒක ඉගෙන ගැනීම සහ භාවනාව තුළින් අපි ඒක ඩෙවලොප් කරගෙන තියෙනවා. සර් ලසිත කියලා කෙනෙක්ගේ මයික් ඔන් වෙලා ඉන්නේ. ලසිතා කවුද? නේද? ලසිතා කියලාලු කියන්නේ. එයා මයික් එක ඕෆ් කරගන්න. ලසිතාගේ මයික් එක ඕෆ් කරගන්න. හරිද? නෑ ලසිතා ඉන්නේ නැද්ද? අපි පන්ති ගහන එකද ලසිතා කියන්නේ? ඉන්නවද බලන්න එයාගේ මයික් එක ඕන් වෙලා කියලා කියනවා. හොයන්න බෑනේ අපිට යා කවුද කියලා පොඩ්ඩක් දෙන්න බලන්න. අනේ මොකද මේ ලසිතා අයගේ මයික් එක ඕෆ්. ලසිතා කියලා එන්නේ අපි මෙයා රොහන් අයියා. නෑනේ. මේ ඔක්කොම ඉන්න කට්ටිය දෙන්නේ නෑනේ. ඔව්. ඈ? ඔව්. වැඩසටහන ඉන්න කට්ටිය දෙන්න. ඔව්. හරි. දැන් එතකොට මම හීලින් තෙරපිස්ට් කෙනෙක්. මට ඩිස්ටන්ස් හීලින් ළඟට ගෙනල්ලා කරන හීලින් ඇඟට අත නොතිය මිනිස්සුන්ව සුවපත් කරන දේවල් කරන්න පුළුවන්. එතකොට දැන් අපි ඇයි එහෙම කරන්නේ? අපි මිනිස්සු ලෝකේ ඉන්න සීල මිනිස්සු එකිනෙකා බැඳිලා ඉන්නවා කියලා concept එකක් තියෙනවා. ඒ බැඳිලා ඉන්නේ පොළොව හරහා. ඒ පොළොව හරහා බැඳිලා ඉන්න ශක්තියට අපි කියන්නේ මිනිස්සුන්ගේ මනසේ තියෙන උපවිඥාන මට්ටම කියන එක කියලා. මේකට අවකාශයක් හෝ දුරක් නැහැ, ටයිම් එකක් නැහැ, ස්පේස් එකක් නැහැ. මම දැන් මෙතනින් වස්කවිය කියනකොටම මේ පන්සලේ ඇමරිකාවෙන් මිනිහට වස්කවිය වදිනවා. මම සෙත් කවිය කියනකොටම සෙත් කවියේ ගුණය කියන මිනිහට ලැබෙනවා. හිතන්න පුද්ගලයෙක් මේ දැන් මේ වැඩසටහනට ඉන්න පුද්ගලයෙක් හැමතිස්සෙම දුකින් ඉන්නවා කියලා. හැමතිස්සෙම කලකිරීමෙන් ඉන්නවා කියලා. දුක්මය ආකල්පවල ඉන්නවා කියලා කියනවා හරියන්නේ නැහැ. අද කිසිම දෙයක් හරියන්නේ නැහැ. මට මේක හරියන්නේ නැහැ. ඉන්ටර්විව් එකට යන්න අදිද්දි කියන්නේ ටයි එක දාදී හරියයිද දන්නේ නැහැ. ගිය පාර ගිය එකත් හරි ගියේ නැහැ. මේ පාරත් හරියන්නේ කයිද දන්නේ නැහැ. කෙල්ලෙකුට try කරන පාට බහින්න අද මේක මට වැටෙයිද දන්නේ නැහැ කියලා හිතාගෙන. හරිද? හරිද? ඊට පස්සේ කෙල්ල වැටෙනවා පඩිපෙලේ. ඒක නෙමෙයි. හරිද? අපි negative attitudes තියාගත්තොත් අපිට සමාජයෙන් දෙන්නේ negative attitudes තමයි. අපි positive attitudes තියාගත්තොත් අපිට සමාජයෙන් දෙන්නේ positive attitudes තමයි. අන්න ඒක තමයි මේ හේතුව. negative attitudes තියෙන මිනිහාගේ කම්පන සංඛ්‍යාතය ඊටාම අඩුය. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු විශ්වයේ කොච්චර කම්පන සංඛ්‍යාවක් තිබ්බත් මමගේ හිතේ තියෙන negative attitudes නම් මගේ negative attitudes වල ප්‍රමාණය මෙගාහර්ට් 100ක් නම් මට විශ්වයෙන් කවදාවත් 101ක් දෙන්නේ නැහැ. දැන් අපි සමහරවෙන් අහන කොහොමද කියලා. අවුලක් නැහැ ඉතින්. ඔය ෂේප් එක යනවා ඉතින් මේ මගේ පඩියත් හම්බ වෙනවා. ඉතින් මේ ලොකු පුතත් පොඩි රස්සාවක් කරනවා. දුවත් මොන්ටසෝරි ඉගවන්නනවා. ඉතින්
අපිට මේ මාසෙට 60 70000ක් ලැබෙනවා. ඉතින් අපි කාලා බිහිප් එකේ යනවා. මොකද්ද? මම සම්පූර්ණ අරවා අතේ හේදුවා මේ රෝස් පාට මේන්ට දෙන්නයි. දැන් රෙද්ද හොයන්නේ රෙද්ද උස්සව ගන්න හදන්නේ මල්ලා ඔය. හොඳේ? ඕෆ් කරනවක? මේ කම්පන සංඛ්‍යාතය වෙනස් වෙනවා. ඔන්නද මගේ කම්පන සංඛ්‍යාතය බැස්සා. මොකද මරු යකණක් ගන්න. හරිද? එතකොට අපි කියනවා හරිද? ලොකු අවුලක් නෑ මගෙත් පඩිය හම්බ වෙනවා. නෝන් රත් ඉතින් ගානක් එනවනේ. දුවත් කොට රස්සාවක් කරනවා. 60 70000ක් මාසෙට එනවා. අපි ඉතින් කාලා බීලා ඉන්නවා කියලා. එයාගේ අවශ්‍යතාවය 60 70000යි. එයාට විශ්වය කවදාවත් 80000ක් දෙන්නේ නැහැ. ඔයා වැඩිපුර හිතුවොත් වැඩිපුර ඉල්ලුවොත් වැඩිපුර දෙනවා. මේ උතරේ මේ සෙව්වේ මේ තරාන්තර තීන්තර වැඩ කරන අර මම ඊ කිව්වේ මේ බොරුද්දක් නැහැ කියලා බස් කෝල් කරා මේ නෑ අපේ දන්නේ කරන්නේ මේ සල්ලි දෙන වැඩ කරන කවුද අනේ ඔය තොරණ විස්තරේ කවියෙන් කියන්නේ? හරිද? කවුද ඔය තොරණ විස්තරේ කවියෙන් කියන්නේ? ඕගොල්ලෝ ගෙදර කට්ටියත් එක්ක කතා කරනවා නම් කරුණාකරලා මේ වැඩේ ඩිස්ටර්බ් නොකර ඕගොල්ලෝ මේ මයික් එක ඕෆ් කරලා කතා කරගන්න ප්‍රශ්නයක් නෑ ඒවා. හොඳයි. එතකොට පුළුවන් නම් මෙන්න මේ පොත හොයාගෙන කියවන්න. පොතේ නම ලියා ගන්න. Healing and Recovery Dr. R. Heavikins. Dr. R. Heavikins Healing and Recovery. සමහර වෙලාවට අපිට පොත පෙන්වන්නත් පුළුවන් තත්ත්වයක් වෙයි. අපි බලමු තියෙනවද පොත කියලා. Healing and Recovery මේකද බලමු පොත. නෑ මේ පොත තියෙනවා මට හොයාගන්න බෑ ඒතර. හරි? ලසිත මැඩම් දින්නේ. හරි. එතකොට Healing and Recovery කියන පොත මම මේ ෂෙයා කරන්න බැලුවා මේකේ නායක අපිට ගන්න අමාරුයි පොත. මේ අපි බලමු මෙන්න මෙතන ගන්න පුළුවන් පොත කියලා. මේ තියෙන පොතේ පිටුව මේක ඔයගොල්ලෝ බලා ගන්න මේක. ඔන්න හරි. මේ තියෙන්නේ ද පේනවද මේ පොත? පොත පේනවද? කුමාර අයියා පොත පේනවද? පේනව නම් අතින් සිග්නල් එකක් දෙන්න. පේන්නේ නැහැ තාම. පේන්නේ නැහැ නේ. පේන්නේ නැද්ද? හරි අපි කතා කරගෙන යන පොත පේන්නේ පොඩ්ඩකින් එයි. Picture can now see you screen කියලා වැටෙනවා. හරිද? Dr. David R. Heavikins. එතකොට මේ පොතේ තියෙනවා මේක ඊටාම හොඳ පරීක්ෂණාත්මක කෘතියක්. මේකේ කියන ලෝක ජනගහනයෙන් 85%ක් සිටින්නේ මේ ඊටාම අඩු කම්පන සංඛ්‍යාතවලු. 85%ක් සිටින්නේ ඊටාම අඩු කම්පන සංඛ්‍යාතවලලු. මොකද හේතුව ලෝක ජනගහනයෙන් 85%කට වඩා වැඩිපුර සිටින්නේ දුප්පතුන්ය. උදාහරණයක් වශයෙන් ගත්තොත් තරහ, වෛරය, හිතේ ඇති පුද්ගලයෙකුගේ කම්පන සංඛ්‍යාතය සාමාන්‍යයෙන් අපි කියනවා හර්ට්ස් 150කට පල්ලෙහා කරනවා කියලා. හැමතිස්සෙම වෛර කරනවා නම් හැමතිස්සෙම තරහෙන් නම් ඉන්නේ මහත්යට බයිනවා නම් මහත්යත් එක්ක රණ්ඩු වෙනවා නම් ළමයින්ට බයිනවා නම් ගෙදර සර්වන්ට බයිනවා නම් අල්ලපු ගෙදර කාට බයිනවා නම් රාජපක්ෂාට බයිනවා නම් මොනවා හරි දෙයකදී මිනිහා බයිනවා නම් ඒ මිනිහාගේ ජීවිතේ හර්ට් සංඛ්‍යාව තියෙන 150කට වඩා අඩුයි.
එයාට 150 නම් ඇඟේ තියෙන්නේ විශ්වයෙන් දෙන්නේ 150යි. සුභ හෝ අසුභ. ඒ විතරක් නෙමෙයි එයාගේ ඇඟේ තියෙන දේවල් තමයි එයාට තේරෙන්නේ. එයාගේ ඇඟේ තියෙන අසුභ ශක්තියින් නම් එයාගේ චර්යාව තුල අසුභ ශක්තියින් නම් තියෙන්නේ එයාට විශ්වයෙන් දෙන්නේ අසුභ ශක්තිය. කෙනෙක් කනස්සල්ලෙන් ඉන්නවා මොනවා හරි හේතුවක් නිසා අයියෝ වැඩක් නැහැ හරියන්නේ නැහැ මේ කරා මෙහෙමයි. ඔහුගේ ভাইබ්‍රේෂන් එකත් 150 175 වගේ පල්ලෙහා තමයි තියෙන්නේ. තව කෙනෙක් මොකක් හරි විශාල බයකින් ඉන්නවා. කවුගේ දවසල රාජපක්ෂවරු හිටියේ? හර්ට්ස් 100ට පල්ලෙහා ভাইබ්‍රේෂන් එක. හර්ට්ස් 50 පැන්නොත් මැරෙනවා. පල්ලෙහාට ගියොත්. නැත්නම් ICU එකට දාන්න වෙනවා. අන්න ඒ වගේ තමුන් ඉන්න වටපිටාව තමුන්ට මේ විශ්වයේ විසින් සකසා දෙනවා තමුන්ගේ ඇඟේ හර්ට්ස් ගානත් එක්ක. දැන් මම නිකමට ඇහුවොත් මේක මැනගන්නේ කොහොමද කියලා. තමුන් ඉන්න ප්‍රමාතයන තමුන් මැනගන්නේ කොහොමද? අපිට පුළුවන් ද මයික්ස් ඔන් කරලා කාට හරි අදහසක් කියන්න තමුන්ගේ අදහස් කියන්න. අමාරුයිනේ. හෙලෝ අමාරුයිනේ. නිලන්තයි මාව ඇහෙනවද? ඇහෙනවනේ? ඇහෙනවා. එතකොට මම තව පින්තූරයක් ඔයාලට පෙන්වන්නම් එහෙමනම්. මෙන්න මේ පින්තූරේ හැමෝටම පේනවා ඇතිනේ 1 2 3 4 5 6 7 8 9 10යි. මේක ඇඳ ගන්න කඩදාසිය. මේක ඇඳ ගන්න කඩදාසිය. මේක ඇඳ ගන්න කඩදාසිය. පුබුදුර මාව ඇහෙනවද? ඔව් එනවා. හරි. පුබුදුවක ඇඳ ගන්න ඇඳගෙන මම හිතන්නේ දැන් ඇඳගෙන ඉවරයි. ඇඳ ගන්න කටුවට ඇඳ ගන්න. දැන් අපි කරනවා මේ ස්වයං ඉවැලුවේෂන් එකක්. ස්වයං ඉවැලුවේෂන් එකක් අපි කරනවා. මම යම් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න සමහර ඒවා ඔයගොල්ලන්ට අදාළ වෙන්න පුළුවන්. සමහර ඒවා නොවෙන්න පුළුවන්. කාටවත් නොපෙනෙන්න අතිශය පෞද්ගලිකව මේ ප්‍රශ්නවලට ඕගොල්ලෝ ඔව් නෑ බෑ උත්තර පොඩි සටහනක් කාටවත් නොපෙනෙන්න කොලේ දාගන්න ඕනේ. පුබුදු. ඔව්. සුජීවා. ඔව් සර්. අර්ණගෝලයෝ. පළවෙනි ප්‍රශ්නේ ඔබ විවාහකද සතුටින්ද කියලා අහනවා විවාහක අයගෙන්. ඔබ විවාහකද සතුටින්ද කියලා අහනවා විවාහක අයගෙන්. පෙම්වතියක් සිටීද සතුටින්ද කියලා අහනවා අවිවාහක අයගෙන්. ඔන්න උත්තරේ ලියා ගන්න. 2 ආර්ථික වශයෙන් ඔබ සිටින ස්ථානය සම්බන්ධයෙන් ඔබ අසතුටුද සතුටුද සාමාන්‍යයෙන් සතුටුද ගොඩක් සතුටුද? ධර්මංකව අපි 60 70000ක් ඔන්න හොයනවා ප්‍රශ්නයක් නෑ අපි ගැටලුවක් නෑ ඉතින් කාලා බීලා ඉන්නවා කීට කට්ටියක් ඉන්නවනේ. ඔබ ආර්ථික වශයෙන් සිටින ස්ථානය මොකද්ද? ආර්ථික වශයෙන් ඔබ සතුටුද? ඇත්ත උත්තර ලියන්න තමුන් ගැන තමුන් ලියන්න. කාටවත් ඔක පෙන්වන්න එපා. ඔක උట్లా විසි කරන්න ඊට පස්සේ. ඔබ නිවසේ ගත කරන කාලය සතුටින් සිටීද? සමහරු වෙනවා සැන්දෑ කළුවර ගලා හැල්න විට සෙනෙහස දැල් වෙන නිවස සොයා එමි කියලා. එහෙම හිතන් තමයි බස් එකෙන් බහින්නේ. බාහිර ගාවින් නවතින කට්ටියක් ඉන්නවා, කෙලින්ම ගෙදර එන කට්ටියක් ඉන්නවා. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඔබ නිවසේ ගත කරන කාලය ඔබ සතුටින්ද?
අපි නම් හවස ඉතින් වැඩ යනම ගෙදර එනවා දුවලා. එතකොට සමහරව හරි ආසයි වැඩට යන්නේ. ඔබ රැකියාව කරන දැන සතුටින් සිටීද? කන්තෝරුව මම වැඩ කරන එතන තමයි මාහට ඇති විනෝද උයන. එහෙම සින්දුවකුත් තියෙනවා නේද වගේ. ඔබ රැකියාව කරන තැන සතුටින් එය කරයිද? ඊළඟ ප්‍රශ්නය, ඔබට රෝගාබාධ තිබේද? සෞඛ්‍ය සම්බන්ධයෙන් ගැටලු තියෙනවද? මම මේ රෝගාබාධ කෙටියෙන් ගහන්නේ ඩයබටික්, කොලෙස්ටරෝල්, පිළිකා තත්ත්වෝ, හදවත් රෝග, බෝවෙන නොබෝවෙන රෝග ඔබේ වයසත් ඔබට හිතීද? උත්තරේ ලියුවා. ඔබට ආධ්‍යාත්මික ජීවිතය ගැන, ඒ කියන්නේ ධර්මය තුල ජීවත් වීමේ බලාපොරොත්තුවක් එක්කෝ දැනට ඇති වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඔබ ඒ මාර්ගයේ යනවා. එහෙනම් ඔබ යන්නේ නැත්නම් ඔබ යන්නේ නැහැ. යන්නේ නැත්නම් ප්‍රශ්නකුත් නැහැ ඒක අපිට. හරි? ඔබ සල්ලිකාරයෙක් නොවෙන්න බොහෝ හේතු දැන් ඔතන තියෙනවා. ඊළඟට බලන්න දැන් මේ කොටුව දිහා ආපහු. මම මෙතන පෙන්නනවා ඔබට මේ කොටුව. අපි හිතුවොත් කෙනෙක්ගේ උපරිම සතුට මෙතන 10යි තියෙන්නේ කියලා. එහෙනම් උපරිම දුක මෙතන තියෙන්න ඕනේ. එහෙමනේ. එතකොට අපිට මෙතෙන්ට එන්න බෑ. මේ 10 වන කොටුවේ ඉන්නේ මේ හර්ට්ස් 10 වෙනි කොටුවේ කියන්නේ හර්ට්ස් 1000ක් නේ. හර්ට්ස් 1000 ඉන්නේ බුදුවරු, ඍෂිවරු, රහතන් වහන්සේලා, ඒතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැනි මේ විශ්වය හොඳින් තේරුම්ගත් ස්පිරිචුවල් පුද්ගලයෝ විතරයි මේ 10 ඉන්නේ. තමයි 9ත් ඒගොල්ලෝ ඉන්නවා. මෙන්න මේ කෑල්ල. මේ කෑල්ල අපිට අයිති නැහැ. 10 9 ඉන්නවනම් මෙඩිටේෂන් පැත්තට ගොඩාක් බර කෙනෙක් ඍෂිවරු වෙන්න ඕන. 10 ඉන්නේ බුදුවරු මහ රහතන් වහන්සේලා වගේ අය. එතකොට 8 වෙන්නේ ඉන්න අය ලෝකේ ඉන්නේ 100කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඔය හැමදේම සාර්ථක වෙලා මිල මුදලුත් තියෙන අය ඉන්නේ ලෝකේ 100කටත් වැඩි අඩු ප්‍රමාණයක්. මේ 8 වෙන්නේ ඉන්නේ. ඒතර අපේ ඉලක්කම 7න් පල්ලෙහා වෙන්න ඉපැ. අපේ ඉලක්කම 7න් පල්ලෙහා වෙන්න ඉපැ. එතකොට අපි එකේ ඉන්නත් බෑනේ. මෙතන ඉන්නේ උන් එකෙක්වත් කබ්බෝ නෙමෙයිනේ. හරිද? එතකොට අපි ඉන්න ඕන 7න් පල්ලෙහා. 7 6 5 4 3 2 හිමින් ඉන්න ඕන. දැන් තරහ නැතුව තම තමුන් කියන්න ඉවැලුවේෂන් එකක් කරලා තමුන් ඉන්න තැන කොතනද කියලා දැන් මෙතනින් ඇත්තටම ගත්තොත් මම අහන්න සුජීව කීවෙනි අංකෙද ඉන්නේ? පහේ. අංක 5. හරි. සුජීව අංක 5 කියලා ලියා ගන්න. ලසිත මැඩම් මොකේද දන්නේ ඉන්නේ අපේ? ලසිත මැඩම් ඉන්නවද? මට පේන්නේ කියන්නේ නැහැ. පුබුදු 6 7 4 වගේ 6 7 4 ඉන්නවා. එහෙම හිතන් ඉන්නවනේ. ඔව් 6 7 4 එහෙම හිතන් ඉන්නවා. හිතන් ඉන්න. ඔව් හරි. ඊට පස්සේ ඕ බලන්න මේ තමුන් 3 4 ඉන්නවා කියලා හිතන් ඉන්න කට්ටිය. මම ඉන්නවා. කවුද? ධනුෂ්ක. ධනුෂ්ක බණ්ඩාර හේරත් දඹුල්ල. ධනුෂ්ක කීයේද ඉන්නේ? 4 වගේ ඉන්නේ. 3 4. හරියටම හරි. මම ධනුෂ්කගේ පුද්ගල ජීවිතයේ ගොඩක් දේවල් දන්න නිසා ධනුෂ්ක ඉන්නේ 4. මතක තියාගන්න ඕගොල්ලෝ යම් කෙනෙක් අංක 5 ඉන්නවනම් අංක 6 ඉන්නවනම් ඔබට අඩුම තරමින් බිල් ගේට්ස් තරම් මුදල් තියෙන්න ඕන. අංක 6 ඉන්නවනම් බිල් ගේට්ස් තරම් මුදල් තියෙන්න ඕන. හරිද?
බිල් ගේට්ස් තරම් මුදල් තියෙන්න ඕන. ඒ වගේම ඔබේ පෞල් ජීවිතයේ 100% සාර්ථක වෙන්න ඕන. ඔය කියන සියලුම දේවල් ඔබට තියෙන්න ඕන. මිනිහෙකුට කෝටිපතියෙකු වෙන්න අවශ්‍ය වන්නේ අංක 4 අපේ ලෙවල් එකෙන් ගත්තොත්. ඒ කියන්නේ හර්ට්ස් 420කට වඩා හෝ ඒ ළඟ කෙනෙක් නම් ලංකා ආර්ථිකයේ හැටියට විශාල ගයක් දොරක් බ්‍රෑන්ඩඩ් වාහන කීපයක් ලොකු මුදලක් හොඳ දරු පවුලක් අවශ්‍ය වෙලාවට අවශ්‍ය තරම් මිල මුදල් ඒ හැමදේම තියෙන්න ඕන. ඒ කියන්නේ 4යි 5යි අතර ඉන්න කට්ටියට. මම ලස්ත මැඩම්ට එහෙම තියෙනවා. කතා කරන්නේ නැහැ අපිත් එක්ක. හරිද? මේ මතක තියාගන්න ඔබට මේ ස්පිරිචුවල් ලෙවල් එක හර්ට්ස් ගාන වැඩි කරගන්න පුළුවන්. දැන් නැවතත් පුබුදු කියන්න කීයද ඉන්න අංකය කියලා? ඒ විදිහට හිතුවොත් නම් 2 වගේ විතර. ඔව්. හුඟක් අය 2 තමයි ඉන්නේ. 2 කියන්නේ 175. 200. 175 200 අතර ඉන්න කට්ටිය මං කියන්නම් ඉන්න විදිය. හරිද? උදේ පාන්දර ඇඳලා ටයි එකක් කාරියේ දාලා වැඩට යනවා. යන ගමන් කාර් එකට පෙට්‍රල් ගහගන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන්. ඔෆිස් එකට ගිහිල්ලා කඩෙන් බත් පාර්සලයක් ගෙන්නගෙන හරි නෝන දෙන එක හරි ගිලිනවා. ඊට පස්සේ එතන පිස්සා වගේ කොණ්ඩේ ඇදලා ඉරාගෙන වැඩ කරනවා ඉවරයක් නැහැ. හැන්දෑවට ගෙදර එනවා. මාසෙ අන්තිමේ ගෙවල් කුලිය දාන්න තියෙනවා අර ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්න තියෙනවා ඒක කරන්න තියෙනවා මේක කරන්න තියෙනවා මේක කරලා ඔක්කොම කරාම තට්ටේ බඩයි ලබ්බයි 3 විතරයි ඉතුරු වෙන්නේ 7-5ක දෙයක් ඉතුරු නැහැ. එහෙමනම් ඉන්නේ 175ට 200ට පල්ලෙහා. ලෝක ජනගහනයෙන් 85ක් ඉන්නේ උතර තමයි. ඒ කියන්නේ පොහොසත් හිඟන්නෝ. පුබුදුගේ ජීවිතය කොහොමද ගෙවෙන්නේ? ඔය වගේම තමයි. ඔය වගේම තමයි. හැබැයි අර ධනුෂ්ක බණ්ඩාර හේරත් කිව්ව නේද? එයා ඌට වැඩි ටිකක් හොඳ. එයා 3 විතර ඉන්නවා. ඉස්කෝලේ මහත්තයෙක් ටියුෂන් කරනවා. ටිකක් මිල මුදල් තියෙනවා. සමාජයේ ප්‍රසිද්ධයි. ඒ වගේ. දැන් අපිට කොයිවටද යන්න ඕනේ මේ පුබුදු? 5න් 5න් උඩට. 5න් උඩට යන එක ධම්මකේ පෙරඹ මරයි. එයා ඉන්නේ 5නේ. එයා ඉන්නේ 5. එයා 5 මාරේ එයා ඉන්නේ. හරිද? අපිට යන්න ඕන 4න් උඩට. දැන් මගේ පහුගිය කාලේ තිබ්බේ 420යි. මගේ 420 තියෙන කාලේ තමයි මංගේ කාණු වලින් සල්ලි ආවා කියලා. ඊට පස්සේ කොරෝනාව රටට. කොරෝනාවට පස්සේ අපි හොඳට කාලා බුදිය ගත්තා. හරිද? හොඳට කොරෝනාම කාලා බුදිය ගත්තම මගේ ලෙවල් එක බැස්සා. දැන් මගේ තියෙන්නේ 400ට පල්ලෙහා. දැන් මම මේ දවස්වල ඒක නගනවා උඩට. 420ට නැවත නග ගන්න ඕන. 420ට නැගුවාම සාමාන්‍යයෙන් මාසෙකට රුපියල් කෝටියක් එකමාරක් අපේ තත්ත්වයේ හැටියට අපිට හොයන්න පුළුවනි. දැන් ඔබට ඔය කෝටිපතියෙක් වෙන්න තියෙන හේතුනේ කිව්වේ. මම ඔයාලා නොවෙන්න තියෙන හේතුත් කියන්නම්. දැන් බලන්න මම ඔයාලට පෙන්නන්නම් තව රූප සටහනක්. මේ රූප සටහන පේනවද බලන්න? ඕරා රූප සටහනක් තියෙනවා. ඔව්. පේනවද මේක? පේනවා. දැන් මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ ඉරි මොනවද ඔයාලට පේනවද මේ වෙච්ච දේවල්? මේ ඉරි කොහෙද පල්ලේ තියෙන්නේ මේවා? මේ බලන්න. කවුරු හරි කතා කරනකොට මං හිතනවා මොකද පේන්නේ නැහැ කියලා මට. පේනවනේ. දැන් බලන්න දැන් මේ මූලාධාර සාදිෂ්ඨාන එහෙම ගත්තම් මෙන්න මේක තමයි සල්ලි හම්බ වෙන චක්‍රය.
හරිද? මේ චක්‍රේ ගොඩක් පල්ලෙහා තියෙනවා පේනවද ඔයාලට? මේක නැත්තරම ගොඩාක් පහළනේ තියෙන්නේ. ඔව්. එහෙමද? ඔව් සර්. දන්නවද මේ කාගේද කියලා? ඔයගොල්ලෝ දන්න කියන කෙනෙක්ගේ මේ ගෙස් කරන්න පුළුවන් කාගේද කියලා? කතා කරන්න තියෙන්නේ. සර් මහින්ද රාජපක්ෂ. නෑ බං මේ මගේ. මේ මගේ. කොරෝනා කාලය තුල කාලා බීලා ගෙට වෙලා බුදියාගෙන ඉඳීමේ විස්කි බීමේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ. මගේ චක්‍ර ටික ඔක්කොම ඩෝන් ගාලා පල්ලෙහාට බැස්සා. මහින්ද චක්‍රගේ සල්ලි චක්‍රේ පල්ලෙහාට බහින්න බෑනේ මහින්ද රාජපක්ෂගේ මොන චක්‍රේ බැස්සා. ඊට පස්සේ අපි ඔය නිලන්තයල අපි කතා කරා දැන් චක්‍ර බහැලා තියෙන්නේ. දැන් අපි මේක නක් ගන්න ඕනේ. කරා මෙඩිටේෂන්. ඔන්න මෙඩිටේෂන් එක පටන් ගන්නකොට පහට නැග්ගා. හරිද? ඊට පස්සේ තව රූප කීපයක් තිබ්බ මේකේ රූප දාලා නැහැ. මේ ඔයාලට පේනවද මේ චක්‍ර වෙනස් වෙන හැටි මේ? චක්‍ර ලොකු වෙන හැටි පේනවද? මෙඩිටේෂන් කරද්දී. පේනවද? පේනවද? ඔව් පේනවා. යකෝ පේනවනම් කතා කරහල්ලා. ඔන්න තියෙනවා. දැන් මේක තමයි මම මේ කියු රහස ඔයගොල්ලන්ට. ඔය තියෙන බලන්න මේක කියවලා. හර්ට් 100 බය fear මේ බයෙන් ඉන්නව නම් 100ට පල්ලෙහා තියෙන කියලා මම කිව්වා. හුඟා කට්ටිය ඉන්නේ 175ට පල්ලෙහා. 310 මෙතෙන්ට ආවොත් ජීවිතේ මිනිස්සු සාර්ථකයි. මෙතෙන්ට මෙන්න මේ 310ට කෙනෙක් තමුන්ගේ ඔයා හිතන මොකද ඔයාලා කොහෙද නෑනේ ඒ වගේ තමයි මේ මිනිස්සුන්ට පිටපස්සේ හිටින්න ඈ මොකක්ද උනේ මේ 310ට නැගගත්තොත් සාර්ථකයි. මේ 310 ඉන්න මිනිස්සුන්ගේ බැලුවාම මේ මිනිස්සු ඉන්නේ හොඳ ප්‍රදේශයක හොඳ පදිංචියක් තියෙනවා. අපි බැලුවට පස්සේ හොඳ ඩිස්කවරි ජිප් එකක් BMW කාර් එකක් ගෙදර තියෙනවා. ටක් ගාලා හොස්පොට්ස් ඔන් කරන්න වෙයි. ඕනේ ඒකෙන් දාන්න. දෙපැයි. හරි. පොඩ්ඩයි නේ ආවම මේක අර මම දාන්නේ කෝ සමහර ඒවා දාන්නේ එහෙමට ඕන. මේ කො රෙකෝඩ් කරන්න. කරනවා. එහෙනවද? ඔව් සර්. එහෙනවනේ? පොඩ්ඩයි ඉන්න අනික කටි. ඔව් ඇහෙනවා බලන්න ඔක්කොම කනෙක්ට් වුණාද කියලා. මොකද මෙහි අපිට විදුලි බල මණ්ඩලය කන්ෆර්ම් කරා අද උදේ ලයිට් යන්නේ නැහැ කියලා. රැයටයි ලයිට් යන්නේ කියලා. ඒ නිසා රැය වැඩසටහනට උදේට දැම්ම උදේ කැපුවා. අනෙක් කට්ටිය ජොයින්ට් වුණාද දන්නේ නැහැ. පේනවද ඕගොල්ලන්ට? ඔව් සර් ජොයින් වෙලා ඉන්නේ අපිට කරන්ට් එක නැහැ ඈ? ඔව් හරි. ඔව් පාටිසිපන්ට් 15ක් ඉන්නවා කරන්ට් එක නැතුණා කමන්නේ කාට රෙකෝඩින් කෝඩ් නම් කියන්න දෙන්නම්. දැන් අපි බලමු මම අර ඕගොල්ලන්ට ශක්ති ලෙවල්ස් ටික පෙන්නුවා. දැන් අපි බලමු. දැන් අපි කෝටිපතියෙක් වෙන්න නොවෙන්න හේතු කිව්වා. ඔබ ඒක ඔබට දැනගන්නත් අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය වෙන්නේ කෝටිපතියෙක් වෙන්න හේතු. අවුරුද්දට සැරයක් කතරගම යන කට්ටිය චුට්ටක් කතා කරන්න තරහ නැතුව. අවුරුද්දට සැරයක් කතරගම යන කට්ටිය රොහන් මම කලින් ගියා දැන් මේ ළඟදී නම් යන්න බැරුණා අවුරුදු 2-3කින් විතර. හොඳයි. එතකොට රොහන් ජයසේකර මහත්මයා රොහන් ජයසේකර මහත්මයා
රෝහන් මහත්මයා අවුරුද්දට සැරයක් කතරගම යනවද? වෙන අය බලන්න සුජීව කතරගම යනවද අවුරුද්දට සැරයක්? නෑ සර්. නෑ නේ. අපේ ෆාමසිස්ට් මිස් ඉන්නවද මෙතන? කවුද? අජන්තනේ? ඕ මිස් ඔව් සර් ඉන්නවා. ඔව්. ඔයා අවුරුද්දට සැරයක් කතරගම යනවද? නැහැ නැහැ. නැහැ. එමෙ යවෙන්නේ. නෑ. හොඳයි. දැන් හුඟක් මිනිස්සු අවුරුද්දට සැරයක් කතරගම යනවා. මම අවුරුද්දට 3 සැරයක් විතර යනවා. සර් මමත් අවුරුද්දකට සැරයක් කතරගම යනවා. ඔව්. හැමදාම අප්‍රේල් ගිත තෙල් ගාලා නෑ ඊට පස්සේ යනවා. ඇයි අපි කතරගම යන්නේ? මොනවද අපි ඉල්ලන්නේ ගිහිල්ලා? ඉස්සෙල්ලාම ගිහිල්ලා කතරගම කිරිවෙහෙර වඳින්නේ සර්. ඔව් ඊට පස්සේ ඊට පස්සේ කිරිපිඩි පූජාවක් පුළුවන් නම් තියලා අපි ඊට පස්සේ මහදේවාලේනේ අන්තිම නවතින මහදේවාලනේ. නැවතිලා මොනවද ඉල්ලන්නේ? මොනවද ඉල්ලන්නේ? ඉල්ලන්නේ ඉතින් අපි ඇවිල්ලා පින්දහම් කරනවා. ඉන්න වඳින්න එන බැතිමතුන්ටත් අපි කිරිබත් හරි වතුර බෝතල් හරි වගේ දේවල් කෙටියෙන් මට දෙනවා. කියන්නේ කෙටියෙන් මොනවද ඉල්ලන්නේ දෙවියන්ගෙන්? දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඉතින් අපිට හැමදාම සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න කියලා තමයි. ඒ ලැබෙන්නේ මොනවද තිබ්බොත් ඇතේ? සල්ලි. සල්ලි. අපේ හිතේ සතුට තියෙන්න ඕනේ හැම වෙලේම. අපි දෙවියන්ගෙන් සල්ලි ඉල්ලන්නේ. අපේ කොල්ලගෙන් ඇහුවලු මේ පන්ති ටීචර් එක එක්කෙනාගෙන් ඇහුවලු ඇයි මේ ඉගෙන ගන්න කියලා. එක එකෙකුගල අපේ කොල්ල කන්න කියලා. අපේ කගොල්ල කන්න ඉගෙන ගන්න කියලා අනාගතේ. ඔය ඇත්ත අවසාන වශයෙන් බැලුවොත් මේ හම්බ ගන්න කියලා කරලා තියෙන කාලා බිලි ඉන්න එකනේ. හැබැයි මතක තියාගන්න දෙවියන් ඔබට කිසිවක් නොදේ. අපි කියන්නේ දෙවියෝ රත්තරන් බන්දේ සීතල දෙන්නේ නැහැ කියලා. ඈ? දෙවියන් ඔබට කිසිවක් නොදේ. කවුද ඇහුණාද? දෙවියන් ඔබට කිසිවක් නොදේ. හැබැයි දෙවියෝ ඔබට ටූල් එකක් දෙනවා. දෙවියෝ ඔබට මාළු ගෙනල්ලා දෙන්නේ නැහැ. හැබැයි බිලි පිත්තක් දෙනවා. හොඳයි? තේරුණාද? ඔබ මාළු අල්ල ගන්න. උදාහරණයක් මම කියන්නම් හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේ ගැන ඉතාම හොඳ භක්තියෙන් ජීවත් වෙන මිනිස්සෙක් හිටියා. ඉබ්‍රාහීම්. ඉබ්‍රාහීම්ගේ ගමට ආව ලොකු ගම් වතුරක්. දැන් ගම් වතුර දාලා ගේ යට වෙනකොට ඉබ්‍රාහීම්ට ඔරුවකින් ආපු කට්ටියක් වල ඉබ්‍රාහීම් ගොඩ වෙන්න අපි ආව කොහොට හරි තැනකට ඇරලා ගන්නම්. නෑ නෑ ඔයගොල්ලෝ කලබල වෙන්න එපා දෙවියන් වහන්සේ මම බේර ගන්නවා කිව්වා. දැන් වතුර පාර එන්න වැඩි. ඉබ්‍රාහීම් නැග්ග වහලට. වහලේ ඉන්නවා වහලත් දැන් වැහෙන වතුර බෝට්ටුවක් ඇවිල්ලා කෑ ගහවලු ඉබ්‍රාහීම් නගින්න මේ අපි ඔයාව ගිහින් දාන්නම් එහාට කියලා. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ යන දෙවියන් වහන්සේ මම බේරගනී කිව්වලු. දැන් තව වතුර පාර වෙන්න. දැන් ඉබ්‍රාහීම් වහලේ උඩ හිටගෙන ඉන්නවා බෙල්ල ගාවට වතුර. හෙලිකොප්ටරයක් ඇවිල්ලා උඩට ඉනිමගක් පල්ලෙහාට දාලා කෑ ගහලා ගොලෝක නගින්න ඕක දිගේ උඩට දැන් තා පොඩ්ඩකින් වතුර යට වෙනවා. මිනිහගොල්ල නෑ දෙවියන් වහන්සේ මාව බේර ගන්නවා ස්ථිරයි. මම දෙවියන් විශ්වාස කරන කෙනෙක් ඕගොල්ලෝ යන්න කියලා. ඊළඟ ආපු රඩපාලට බෝස් ගාලා ගිහලා ඉබ්‍රාහීම් කාර්යය සෙත්ත පොච්චි ගෙවුවලු. දැන් ඉබ්‍රාහීම් යනවා දෙවියන් වහන්සේ ළඟට මරණයෙන් පස්සේ යන්නේ සරම දෙකට නවලා කැහි පොටේ ගහගෙන කුණු හරුප කියාගෙන. මොකද්ද හේතුව? ඔබ වහන්සේ මම මරණ මොහොතේ මාව බේරගත්තේ නැහැ කියලා. අන්ධ විශ්වාස. නෑ අන්ධ විශ්වාසය නෙමෙයි. දෙවියන් අපි කියවනේ විශ්වාස කරන එක වෙනවා කියලා. ඔබ තුල යම්කිසි විශ්වාසයක් තියෙනවා නම් ඒක සිද්ධ වෙනවා කියලා දැන් මම පටන් ගත්තේ. ඔයා හිතන්න ඔයාට හිතන දේ විශ්වයෙන් ඔයාට දෙනවා කියලා. මම එහෙම කිව්වනේ. නේ? ඔව් සර්. ඔව් සර්. ඒතර මෙතන එක වෙලා නැහැනේ. දෙවියන් වහන්සේ ඉබ්‍රාහීම්ට hina වෙලා කියනවලු ඈ බොල පොල් ගුරුවෝ මන් තොට ඔරුවක් එව්වා බෝට්ටුවක් එව්වා බැරි තැන හෙලිකොප්ටරයක් එව්වා තෝ කියන්නේ මට ඇවිල්ලා තෝ වඩාගෙන යන්නද කියලා හුවලු.
හරියට හරි සර්. මතක තියාගන්න දෙවියෝ වඩාගෙන යන්නේ නැහැ. දෙවියෝ ඔයාට opportunity එකක් දෙනවා මිසක් දෙවියෝ ඔයාට කිසිවක් දෙන්නේ නැහැ. ඉතින් විශ්වර මං කියු නීතිය හරි. ඉබ්‍රාහීම් විශ්වාස කරා දෙවියන් වහන්සේ ඉබ්‍රාහීම බේර ගන්නවා කියලා. ඔව්. ඒ ඉබ්‍රාහීම බේර ගන්න දෙවියන් වහන්සේ අවස්ථා තුනක් දුන්නා. ඉබ්‍රාහීම් බෝට්ටුවට නැගිට තුනට දෙවියන් වහන්සේ කරනවා දෙයක් නැහැ. ඒක උගේ ගොංකම. අන්ධ විශ්වාසය නෙමෙයි. අපි යම් කිසි දෙයක් විශ්වාසයෙන් හිතන්න විශ්වයෙන් අපිට ලැබෙනවා කියලා. ඒක ලැබෙනවාමයි. දැන් අපි බලමු අපි කෝටිපතියෙක් නොවෙන්න හේතුව. දැන් විශ්ව ශක්තිය ඔයගොල්ලෝ දැන් මම කියන්නේ විශ්ව ශක්තිය කියලා. ඇත්තටම මොකෝ කොහෙද තියෙන ඔක විශ්වාස කරනවා දැකලා තියෙනවද ඔයගොල්ලෝ? ඔය කතා කර කට්ටිය අපෝ කතා කරන මගෙත් එක විශ්ව ශක්තිය දැකලා තියෙනවද ඔයගොල්ලෝ? ඇසට නොපෙනෙන බලවේගයක් නෑ විශ්ව ශක්තිය හැට පේනවා. විශ්ව ශක්තිය දැකලා තියෙනවද? කෙනෙක්ගෙන් දකින ප්‍රභාෂර බවද සර්? නෑ. ඒකට කියන්නේ වෙන එකක් නේ. ඉනෝරානේ ඒකට කියන්නේ. මම විශ්ව ශක්තිය බලා ගන්න හරිය ලේසි ක්‍රමයක් කියනවා ඔයාලට. කාටද මේ කතා කරන්නේ මම සුජිවර්ද කතා කරන්නේ? හරි සර්. සුජිවර්ද මේ කතා කරන්නේ? නෑ සර් නෑ. නේද? කවුරු හරි කපන්නේ. විශ්ව ශක්තිය බලාගෙන තියෙන ලේසිම ක්‍රමේ යන්න බුක් ෂොප් එකකට රුපියල් 200ක් දීලා ගන්න මාලිමාවක් තියන්න කටුව හැරෙනවා උතුරට. උතුරු කටුව. මොකද හේතුව පල්ලෙහා ඉඳන් විශ්වයේ උඩට විශ්ව ශක්තිය ගන්නවා. අතට අහු වෙනවද? අතට අහු වෙනවද? නැහැ. නැහැ. එහෙනම් විශ්ව ශක්තිය දැක්කද දැන්? විශ්ව ශක්තිය දැක්කද? ඔව්. හරි. වඩදිය බාදිය යන්න මූදද්දරට. හඳ තියෙන දවසට විශ්ව ශක්තිය ගන්න හඳේ විශ්ව ශක්තියට වතුර ගහනවා ගොඩට. විශ්ව ශක්තිය. ඔන්න පේන්නේ ඔන්න පේන තැන. හඳ තියෙන කාලට අපි කියන ගමේ පිස්සන්ට පිස්සු තද වෙනවා කියලා. අපේ ගමේ පන්සල ඉස්සරහා හිටිය අප්පුහාම කියලා මිනිස්සෙක් ටකරන් ගේක ඉන්නේ පිස්සු. ඔය කිද්දෙදී අප්පුහාමට පිස්සු තද වෙනවා. ලොකු හාමුදුරුවෝ මල් පහන් පූජක ලොකුම කළා පන්සලේ පූජා පටන් ගන්න ඔන්න මෙන්න තියලා අපි කරන්නේ අප්පුහාමේ ගෙදරට ගල් දෙකක් ගහනවා වහකට ටකරන් වහකට. අප්පුහාමේ කුරුහරුප කියන පටන් ගත්තම පන්සල ඉස්සරහනේ ගෙදර පූජාව කැලේ. හරි? ඔන්න විශ්ව ශක්තිය. හරිද? මෙන්න මේ ශක්තියින් පේන්නේ නෑ වගේම ඔබගේ මානසික ශක්තියද ඔබට දැක ගන්න බැරිය. ඔබට ඒක විඳ ගන්න පුළුවන් වෙන්නේ මානසික ශක්තිය අත්දැකීම් තුලින් පමණි. දැන් මට කරුණා කරලා කියන්න මේ වෙලාවේ ලසිත මැඩම් මැර අනිත් කට්ටිය කියන්න තමුන්ගේ බැංකුවේ රුපියල් කෝටියක තැන්පතුවක් තියෙන කට්ටිය ඉන්නවනම් කීප දෙනෙක් මට කතා කරන්න. රුපියල් කෝටියක් අත්දැකි දැන් එක එක්කෙනා ගාව තියෙන ගණන් කිව්වොත් කමක් නැහැ. මට දැන් මේ ඊළඟ පාඩමට යන්න. පුබුදු? මගේ ළඟ නැහැ. නෑ. එතකොට අපි මගේ ළඟත් නැහැ සර්. ඔව්. ලක්ෂ 5ක් ලක්ෂ 10ක් තියෙනයි. මම ණයට ඉල්ලන්නේ බය වෙන්න එපා. සර් ඇසෙට්ස් කිව්වොත් නෑ ඇසෙට්ස් නෙමෙයි. ඇසෙට්ස් නෙමෙයි. මුදල්. අපි මේ මුදල් හම්බ කරන එක ගැන කතා කරන්නේ. මුදල් පස්සේ ඇසෙට්ස් වලට පෙරලා ගන්නවා අපි. අපි කතා කරන්නේ මුදල්. මට නෑ සර්. හුඟක් අයට ඒක නැහැ. ඒ හුඟක් අය නැත්තේ අර අපේ ගම්වල ඉස්සර තිබි එදා වේල කියලා බස්. අටවන් දුවනේ. එදා වේල.
අපි වැදගත් ගමන හිමින් කියලාත් ගහලා දෙනවා බස් එකේ. මොකද හේතුව යන්න බෑ හයියෙන්. ගියොත් මේ චැසි කඩන් බිමට වැටෙනවා. එහෙනම් ඔබට මුදල් හම්බ කිරීමේ අවශ්‍යතාවයක් තියෙනම් ඔබ පටන් ගන්න ඕන ඔබේ ভাইබ්‍රේෂන් එක වැඩි කරගන්න. අපි ගෝනේ ගෙදරත් වැඩි කරන්න ඕනයි කියලා. ඒතර ভাইබ්‍රේෂන් එක අඩු වෙනවා. අපි ඕන දෙයක පාවිච්චි කරද්දී අඩු වෙනවනේ. කෑනක් පාවිච්චි කරද්දී අඩු වෙලා නැති වෙලා යනවා. එතකොට මතක තියාගන්න ভাইබ්‍රේෂන් එක අඩු වෙන්න මෙන්න මේ බාහිර පරිසරයෙන් ඔයාලට හේතු වෙනවා. තමුන් කිසියම් අමනුෂ්‍ය බලපෑම් නැති නිවසක තුම්මන් හන්දියක හතරමන් හන්දියක ජීවත් වෙනවා නම් දැන් තමුන් ඉන්න ගෙවල් ගැන කල්පනා කරන්න. තුම්මන් හන්දිය හතරමන් හන්දිය හෝ අමනුෂ්‍ය බලපෑම් ඇති පරණ ගෙවල්. ගියක් අවුරුදු 30ක් විතර පරණ වෙද්දී ඒවයි අමනුෂ්‍ය බලපෑම් ඇති වෙනවා. ඒ නිවාස තුළ හයි ভাইබ්‍රේෂන් ගොඩාක් අඩුයි. එහෙම ভাইබ්‍රේෂන් අඩු නම් ඒ ගෙවල් තුල පළ දෙන්නේ නැහැ. අපි කියනවා ගෙයි අවශ්‍ය ඉවරයි කියලා. තේරුණාද? නිවසේ වාස්තු දෝෂ වෙයි නම් මෙහි ভাইබ්‍රේෂන් ඒ වගේ විශ්ව ශක්තිය අඩුයි. ඔය සිවිමෙක් ඉංජිනේරින් අයිති මහත්තයා බොල්ගොඩ අයිනේ අක්කර දෙකක් කරා මහ විශාල ගයක් හැදුවා. ගයක් නෙමෙයි ඒක හෝටලයක්. ලොකෝ පාටියකුත් දැම්මා. දැන් අවුරුදු කීපයකට කලින්. යාන මිත්‍රාදීන්ගේ කාලා බීලා ඔක්කොම කළා. නිදාගත්තා රෑ. උදේ ඇහැරවද මැරිලා. ඒගේ තනිකරම වාස්තු වැරදි 100%. තේරුණාද? එතකොට නිවසේ ඔබ ජීවත් වෙන නිවසේ වාස්තු දෝෂ තියෙනවා නම් ඔබ කොයිතරම් හොඳට හිටියත් අන්නේ වැරදි වාස්තු දෝෂ ඔබේ ভাইබ්‍රේෂන් අඩු කරනවා. ඔබේ ශරීරයේ තියෙන හොඳ ශක්තිය ඒගොල්ලෝ එළියට උරා ගන්නවා. ඒ වගේම ඔබේ ජීවිතයේ තියෙන ග්‍රහ බලපෑම් අපි කියනවා planetary vibrations කියලා. ඒවා අශුභ නම්. ඒවා අශුභ නම් ඔබට එතනින් ඔබේ ভাইබ්‍රේෂන් අඩු වෙනවා. අපි ඒක කියන අපල කාලෙට යන්ත්‍රයක් දානවා. කර්ම ශෝධනය කළ හැකි යන්ත්‍රවල. සෙත් කවි වලින් කර්ම ශෝධනය කළ හැකි. ඒක මතක තියාගන්න මේක අපේ හිනා වුණාට ඒක හරි වැදගත් දෙයක්. දැන් ඔයගොල්ලෝ මේ චක්‍ර දැකලා තියෙනව නේද? මට මේ ආපහු මේ පින්තූරයක් අල්ල ගන්න ඕන වෙලා තියෙනවා පැහැදිලි කරන්න. මෙහෙම එකක් කරන් බලමු. දැන් බලන්න මේ දැන් මේ දැන් මේක පේනවද ඕගොල්ලන්ට මේක? පේනවද මේක? මේ මිනිස්සයාගේ පින්තූරේ පේනවද? ඔව් සර්. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙනවා. හරි. මෙන්න මෙතන පේනවද? ඒක රෝස් පාට. නිල් තම් පාට. ඒක සිලෙක්ට් කරන්න ඕනේ. නෑ ඕනේ නෑ. දැන් මේක පේනවද කියන ඕගොල්ලන්ට? ඒක මේ පික්චර් එක සිලෙක්ට් වෙන්න ඕනේ සර්. දැන් ප්‍රශ්නේ තියෙන සිලෙක්ට් වෙන්නේ නැහැ පික්චර් එක. හරිද? නෑනේ. නෑ සර්. නෑ සර් zoom වෙන්න ඕනේ එන. හලෝ මෙතන ඔව්. මේ පැහැදිලි නෑනේ. ඔයක දැන් රූපේ පොඩ්ඩක් කමන්න අපි ගමතක් කරලාමු. හරි මම මෙහෙම කියන්නම්. දැන් මේ දෙහි කපලා තියනවද ඔයගොල්ලෝ? දෙහි කපලා තියනව නේද? ඔව් සර්. ඔව්. කට්ටඩිය දෙහි ගෙඩියේ මුලින්ම තියනවා මෙතන උඩට. ඔළුවේ උඩ. නේ? ඔව්. ඔය තියෙනවා. ඊට පස්සේ මේ නල්ලට තියනව නේද? ඔව් සර්. හරි. ඊළඟට මෙතන උගුරට තියනව නේද? ඔව් සර්. පපුවට තියනවා. ඉරේ තියෙන දැන් මම කියන්නේ බඩට. ඊට පස්සේ ඔව් කකුල් සර්. දෙකට. ඔව්. ඔන්න ඔය තැන් වල තමයි චක්‍ර තියෙන්නේ. හැබැයි කට්ටඩිය දන්නේ නැහැ චක්‍ර ඔය තැන් වල තියෙනවා කියලා. පාරම්පරික කට්ටඩිය දන්නේ නැහැ චක්‍ර හත තියෙන තැන්. චක්‍ර හත නැත්නම් චක්‍ර 114ක් තියෙනවා. නමුත් කට්ටඩියා දන්නවා හරියටම ඇඟේ දෝෂ රැඳෙන්නේ චක්‍රවල. ඒ චක්‍රවල බලය අඩු වුණාම මිනිසුන්ට කෙලවෙනවා කියලා.
හරියට මේ තැන් වල තියලා තමයි දෙහිගිරිය කපන්නේ. මේක අපි නොදන්න දෙයක් කර්ම ශෝධනය කරන්න පුළුවන් කියන එක. ඒ කර්මයේ ශෝධනය කරනවා. අපි කියනවා දෙහි ටිකක් කපලා යන්ත්‍රයක් දාගන්න. හරි ඇඟට අමාරුයි වගේ මේ දවස්වල වැඩපඩ කරාට අමාරුයි. ඔන්න අසුබ ශක්තිය. ඒතර කියනවා පන්සලට කත ගිහිල්ලා දෙහි ටිකක් කප්පුව ගන්න කපු මහත්තයා ලව්ව. දෙහි ටිකක් කපලා ඇවිල්ලා නෑම හරියනවා. මම තාම මේ වැඩසටහන අහන් ඉන්න කට්ටිය හොඳ දෙයක් කියන්නම්. සතියේට සැරයක් මූදනාන්න. සතියේට සැරයක් මූදනාන්න ඒකෙන් තමුන්ගේ ශරීරයේ මේ විශ්ව ශක්තිය ආකර්ෂණය කර ගැනීමට විශේෂිත දෙයක් සිද්ධ වෙලා. මොකද ඇඟ ක්ලෙන්ස් වෙන්න ඕන. දැන් මම සාමාන්‍යයෙන් ගෙදර නාලා මගේ බාත්රූම් එකේ නෝන ලොකු ලුණු භාජනයකේ බේසමක තියලා තියෙනවා. මම නාලා කියලා ඔක්කොම කරලා සබන් ගාලා ඇඟ හොදලා ඔක්කොම ඉවර වෙලා ඊට පස්සේ බේසමකට වතුර පුරවලා ලුණු මිටක් අතින් අත් මිටක් දාලා දිය කරලා ඒකෙන් මුළු ඇඟයි ඔළුවයි හොඳට හොදලා හැබැයි නැවත ආයෙ අල්ල වතුරෙන් ඇඟ හොදනවා. ඒකෙන් ක්ලෙන්ස් වෙනවා අපි. ලේඩිස්ලා ඔළුව හැම ලුණු ගන්න එපා කොණ්ඩේ යනවා. ඒකෙන් අපිව ක්ලෙන්ස් වෙනවා. ඒකෙන් ක්ලෙන්ස් වෙනවා අපි. ඒතකොට ඒකෙන් අපේ ඇඟේ තියෙන ජරාව අඩු ජරා ශක්ති ඔක්කොම අයින් වෙලා යනවා. ඒක අපේ කට්ටිය ගොඩාක් නොදන්න දෙයක්. ඒ වගේම මේ අපි දුප්පත් වෙන්න එක හේතුවක් මේ ඥානමය හේතුකුත් තියෙනවා කියලා පරේෂණ වලින් ඔප්පු කරලා තියෙනවා. සමහර වෙලාවට පියාට මුදල් නැහැ. පියාගේ තාත් සීයාට මුදල් නැහැ. එහෙම පරම්පරාවෙන් එන දේකුත් මෙතන තියෙනවා. එක එක්කිනාගෙන් ඥානමය වශයෙන් එන දේවලුත් අපේ තාත්තා දක්ෂ කතිකයෙක්. ඒ කියන්නේ අපේ ඥානමය වශයෙන් ගත්තම අපේ throat චක්‍රය බලවත් අපි හැමෝගෙම. තාත්තා හයියෙන් කතා කරන දක්ෂ කතිකයෙක්. මට ඒ කතිකත්වයේ තියෙන නිසා මම ජීවත් වෙන හැම ව්‍යාපාරයකටම මගේ කතිකත්වයේ throat චක්‍රය සම්බන්ධයි. ඒතකොට මගේ බඩ පොඩ්ඩක් තියෙනවා. ඒතකොට මගේ solar flex එක වැඩි ඒ කියන්නේ. මට මුදල් හම් වෙන්න එනකොට මගේ බඩ ආවා. ඇඟ ආවා. solar flex එක තියෙන බඩේ. ඒකනේ අර චීන ගිනි පොලියකාරය ෆෙන් ෂුයි පින්තූර ලොකු බඩක් එක ලාෆින් බුද්දයින්. ඒ බඩේ තමයි solar flex එක තියෙන්නේ. මුදල් ආකර්ෂණය කරගන්නා වූ චක්‍රය තියෙන්නේ. ඒ වෙන දෙයක් මේකේ තියෙනවා. එතකොට අපි දැන් කතා කරනවා ආකාශී රෙකෝඩ්ස් සම්බන්ධයෙන්. ආකාශී රෙකෝඩ්ස් කියන්නේ ඍණ ආකර්ෂ වාර්තා. ඍණ ආකාශ වාර්තා මේ සම්බන්ධයෙන් මම ලියා ගන්න පොතක් කියන්න ඕගොල්ලන්ට මේක ලියා ගන්න. කන්නිමහන සුමංගල හාමුදුරුවෝ ලියලා තියෙනවා ආකාශී රෙකෝඩ්ස් කියන පොතේ පරිවර්තනය. කන්නිමහන සුමංගල හාමුදුරුවෝ සංසාර මන්දිර කියලා. ඒක බොහෝම ලස්සන මේ කතන්දරේ තියෙනවා. ඒ වගේම එඩ්ගා කේසි කියලා හිටිය ඇමරිකාවේ දිවස්ලාභියෙක්. ඒ කියන්නේ ඔහු ඍෂිවරයෙක් වගේ මේ බෞද්ධ ආගමට සම්බන්ධව භාවනා කළා දිවස් උපත බාගත්ත කෙනෙක්. ඔහු කියනවා මේ ඍණ ආකාශ වාර්තා තුලින් මිනිහෙකුගේ පසුගිය ආත්මවල මොකද? Excuse me sir, පොඩ්ඩක් පොතේ නම පොඩ්ඩක් ආයෙ කියන්න පුළුවන්ද? සංසාර මන්දිර කන්නිමහන සුමංගල හිමි. එඩ්ගා කේසි කියනවා මේ අපේ මේ කර්ම ආකාශ රෙකෝඩ්ස් වලින් අපේ පෙර ආත්ම ගැන කියන්න පුළුවන් කියලා. පෙර ආත්ම නෙවෙයි ලබන ආත්ම ගැනත් කියන්න පුළුවන් ක්‍රමයක් කියලා. ඔයගොල්ලෝ මං කියන්නම් හරි ලේසි ක්‍රමයක්. දැන් ඔන්න ආච්චි සෙත්ත පෝච්චි වෙන ඉන්නෝ ඇඳේ. හරි? මේ මං කතා කරන විදිහ ඉච්චර ගණන් ගන්න එපා. අපි ඕරා මැෂින් එකක් අරන් ගිහිල්ලා ආච්චිගේ අත මැෂින් එකට තියලා ඕරා එක චෙක් කරලා බැලුවහම චක්‍ර 7න් උඩ චක්‍ර 3 හෝ 4 බලවත් නම් යන්නේ උඩට. එයාගේ තණ්හාව, ඊර්ෂ්‍යාව, කුකකම, මේ දේවල්, ලෝභය මුකුත් නැහැ. එයාගේ අංග හොඳ ස්පිරිචුවල් පවර් එකක් තියෙනවා. යහපත් ආකර්ෂණ ශක්තියක්, යහපත් ভাইබ්‍රේෂන් එකක් ආච්චි අම්මට තියෙනවා. යට චක්‍ර ටික බලවත් නම් කෙලින්ම go to the hell අපායට යන්නේ. මේක ලෝකේ 100%ක් ඔප්පු කරපු එකක්. ඒතකොට වයසට යන උන්දලා මතක තියාගන්න ඕන පොඩ්ඩක් ඕරා එක හැම චෙක් කරලා බලල්ලක් දෙකක් කාරී දාලා
හැමතිස්සෙම උඩ චක්‍ර ටික බලවත්ව තියාගන්න. මෙතන 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 ඔය හතර. ඔයකත් එක්ක සෝලාර් ෆ්ලෙක්ස් එකත් ලොකු කරගත්තොත් සල්ලිත් හම් වෙන ඔක්කොමත් හරි. චක්‍ර හතෙන් අඩුම වශයෙන් උඩ චක්‍ර හතර හොඳට තිබ්බොත් 4 හෝ 5 එයාට දිව්‍යමය ආත්මයක් නැවත මනුෂ්‍ය ආත්මයක් හොඳ තැනක උප්පත්තියක් ඇති වෙනවා. යට ටික බලවත් වුණොත් එයා අනිවාර්යෙන් දුගතියට යනවා කියලා තමයි කියන්නේ. එතකොට මේ සංසාර මන්දිරයේ පොතේ තියෙන කොහොමද මේ විවාහ කැඩෙන්නේ ඒවා වෙන්නේ කොහොමද ගොඩාක් දේවල් ඔය වාස්තු දෝෂ අපල කනස්සල්ල ඒ වගේ දේවල් නිසා වෙන දේවල් හරිද ඒවා ගොඩක් තියෙනවා. දැන් අපි කතා කර කර හිටියම අපි පටන් ගත්තේ නැහැ දැන් ડોક્ટર අමිත් රෝයි ලියා ගන්න අමිත් රෝයි කියලා මට මේකේ මේ ස්ක්‍රීන් එක ෂෙයාර් වෙන්නේ නැත්නම් මට පොත ඔයාලට පෙන්නන්න තිබ්බා. ડોક્ટર අමිත් රෝයිගේ පොතක් තියෙනවා කියවල නම් වැඩක් නැහැ ඒක නිකන් බලන්න ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා එයා චක්‍ර 114ක් ගැන කතා කරනවා. ප්‍රධාන චක්‍ර 7ට අමතරව චක්‍ර 114ක් ගැන කතා කරනවා. අපි ඔක්කොගෙම ප්‍රයෝජන ගන්න යන්නේ. අපිට මේ දිව්‍යමය தත්ත්වය අපිට පොහොසත් වෙන්න අපේ මේ දේවල් කරගන්න අපිට ඕන වෙන්නේ ඇත්තටම චක්‍ර 7යි. එතකොට අපි ඔක්කොම කලින් චක්‍ර බලවත් කරන්න ඕන. එතනින් තමයි අපි ඔක්කොම කලින් අපි කරන්නේ අපේ නිවස ක්ලෙන්ස් කරන්න ඕන. නිවස වටපිටාව හරි ගස්සන්න ඕන අපි ජීවත් වෙන තැන. ඊට පස්සේ අපි අපේ චක්‍ර බලවත් කරගන්න ඕන. උඩ චක්‍ර බලවත් කර ගැනීමට අවශ්‍ය නම් පැමිණ මා හමු වෙන්න. එය අපිට කිසිදු මුදලක් අය නොකර ඩයග්නෝස් එක කරලා දෙන්න පුළුවන්. බේත් දෙන්න බෑ නිකන්. ඩයග්නෝස් එක කරලා දෙන්න පුළුවන්. මූලාධාර චක්‍රය ගැන දන්නවද? අනේ කතා කරන්න ඔක් කවුරු හරි? නෑ සර් දන්නේ. ඔව් චක්‍ර 7 අහලා තියෙනවද? ඔව් සර්. මූලාධාර, ස්වාදිෂ්ඨාන, මණිපුර, අනාහත, විසුද්ධි, ආඥා. මූලාධාර චක්‍රය තමයි අපේ චක්‍ර 7 අපි පළවෙනි චක්‍රය වශයෙන් ගන්න. දැන් කොඳුයට පේලිය දිගේ පල්ලෙහාට කාගේ රත ගාගෙන ගියොත් එහෙම අවසාන කොඳුවැටය හම්බ වෙන තැන කොඳුවැට පතුලේ පිහිටනවා මූලාධාර චක්‍රය. මේ මූලාධාර චක්‍රය බලවත් කර ගැනීමෙන් මේ බොහෝ ලෙඩ රෝග සුවපත් කරගන්න පුළුවන් කියලා තමයි යෝගීන් විශ්වාස කරන්නේ. තාන්ත්‍රික යෝගීන් විශ්වාස කරන්නේ. ඒතර අපි ළඟට කෙනෙක් ආවට පස්සේ අපි මූලාධාර චක්‍රය දුර්වල නම් බලලා කියන ඔයාට මේ අසනීප තියෙනවා කියලා. ඊළඟට ස්වාදිෂ්ඨාන චක්‍රය. ස්වාදිෂ්ඨාන චක්‍රය තමයි ලිංගේන්ද්‍රයේ පිහිටන්නේ. කාන්තාවන්ගේ ගැබ්ගල ප්‍රදේශයත් පුරුෂ ලිංගයේත් ස්වාදිෂ්ඨාන චක්‍රයේ පිහිටනවා. ස්වාදිෂ්ඨාන චක්‍රය දුර්වල නම් දරුවෝන් පිළිසිඳ ගන්නේ නැත. ස්වාදිෂ්ඨාන චක්‍රය දුර්වල නම් මිනිස්සු කිරිපුස්ස වෙනවා. ස්වාදිෂ්ඨාන චක්‍රය බලවත් නම් පැදුර පෑගුවොත් පැදුරගේ හිටිය ගෑනට හිටිනවා. කාම ශක්තිය පාලනය කරනවා. ස්වාදිෂ්ඨාන චක්‍රය බලවත් වෙන්න මැෂිම හොඳට වැඩ කරනවා. ස්වාදිෂ්ඨාන චක්‍රය තමයි අපිට කන්වර්ට් කරන්න පුළුවන් එකම චක්‍රය. අපිට කැමති නම් ස්වාදිෂ්ඨාන චක්‍රය ඩිස්කනෙක්ට් කරලා ලින්ක් එක පැත්තට තියෙන හැකියාව ඩිස්කනෙක්ට් කරලා අපිට පුළුවන් ඒක ආයුෂ පැත්තට හරවන්න. බොහෝ යෝගීන් එක කරලා තියෙනවා. දැන් ඉන්දියාවේ හිමාලයේ ඉන්නවල සමහර යෝගීන් අපි දැකලා නැහැ අපි පොත්පත් වලින් සහ අපි මේ ගවේෂණ කරන නිසා අහලා තිනවා. අවුරුදු 2000ක් විතර ඉන්න යෝගීන් ඉන්නවලු. ඒ අය අවුරුදු 2000ක් විතර වයසයි දන්න විදියට. ඒගොල්ලෝ ස්වාදිෂ්ඨාන චක්‍රය ඩිස්කනෙක්ට් කරලා තියෙනවා. ඒක කළා මේ ලිංගික ශක්තිය ඒගොල්ලෝ හරවලා තියෙනවා දීර්ඝ ආයුෂ පිණිස. ඊළඟට තියෙනවා මණිපුර චක්‍රය, නාවල් චක්‍රය. සෝලාර් ෆ්ලෙක්ස් එක. මේක හරි පුදුම චක්‍රයක්. මේ චක්‍රය බලවත් වෙච්ච මිනිස්සුන්ට විඩාව දැනෙන්නේ නැහැ වැඩ කරද්දී. එක දිගට වැඩ කරගෙන යන්න පුළුවන්. කුසගින්න දැනෙන්නේ නැහැ. විඩාව දැනෙන්නේ නැහැ. ඊළඟට අනාහත චක්‍රය. අනාහත චක්‍රය තමයි මිනිස්සුන්ගේ හැඟීම් පාලනයට ඔන්න වැදගත් වෙන කතන්දරේ තියෙන්නේ. අපිට ඕනෑ කරන චක්‍රය වශයෙන් අංක 4 දාලා අනාහත චක්‍රය ලියන්න 7 යෝගීන් තමයි මේක පාලනය කරන්නේ.
අනාහත චක්‍රය බලවත් කරොත් පමණයි අපිට මුදල් උපයන්න පුළුවන් වෙන්නේ කියලා. තේරුණාද? අහගෙන දින්නේ කෝප බුදුලා ඔව් සර්. අනාහත චක්‍රය තමයි මිනිස්සාගේ දැන් අපිට අර මුල් කතන්දර තුනම වැඩක් නැහැ. හරිද? අනාහත චක්‍රය තමයි මිනිහාගේ හැඟීම් පාලනයට අදාළ වන්නා වූ එකම චක්‍රය. අනාහත චක්‍රය තුලින් යම් කොටස් ටිකක් පාලනය කරන්න පුළුවන් නම් එයාගේ හර්ට්ස් සංඛ්‍යාව හර්ට්ස් 500 දක්වා වැඩි කරන්න පුළුවන් කියලා සුද්දා පොතක් ලිව්වා. හරි? සුද්දා ලිව්ව මොකද්ද ලිව්වේ? සුද්දා පොතක් ලිව්වා. පොතේ පිටු ගාන 501යි. පොතේ නම මට මේ මතක නැහැ මම ඒකයි බැලුවේ. ඉතින් මේ ඔය නිලන්තයයි මායි දෙන්න ඉතින් පොත පිටු 501ක සුද්දෙක් ලියපු පොතක් නේ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. අපි පොත කියවලා කල්ලා අන්තිමට අවසාන වශයෙන් තීරණයක් ගත්තා සුද්දා මොකද්ද කියලා තියෙන්නේ කියලා. සුද්දා කියනවා මෙන්න මේ කරුණු කාරණා හතර කරොත් ඔබේ හර්ට්ස් ගාන 500ට නගිනවා. ඔබ සමාජයේ කොයි තලයක හිටියත් මේ කරුණු කාරණා හතර කරාම ඔබ ධනවතෙක් වෙනවා, ප්‍රසිද්ධ වෙනවා, නිරෝගී වෙනවා, මේව වෙනවා කියලා. සුද්දා කියාපු දේ ගැන කාට හරි අදහසක් තියෙනවද? කතා කරන්න ඕන ඔයගොල්ලෝ ඉතින්. කවුරු හරි කතා කරන්න. එක්ක කුණුහරුපෙන් හරි බනින්න. හෙලෝ. අදහසක් නැහැ. ඔව්. පොබුදු? නෑ සර් අදහසක්. අපේ රොහන් අයියා නැද්ද? මගේ දෙනවතුනාද? රොහන් ජයසේකර මහත්තයා නැද්ද? නෑ වගේ නේ. සුද්දා මෙහෙම කියනවා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා වචන හතරක් තියෙනවලු. මොකද්ද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියලා කරුණු හතරක් තියෙනවලු. සුද්දා කියන්නේ මේක හොඳේ. ඒක තියෙන්නේ බුද්ධාගමේලු. සතර බ්‍රහ්ම විහරණ. සතර බ්‍රහ්මං කියෝදී අපි ඔක ඉස්කෝලේ 8 දී දන්නවනේ. සතර බ්‍රහ්ම විහරණනේ. සුද්දා පිටු 501ක පොතක් ලියලා කියනවා මහාචාර්යවරයෙක් විශ්වවිද්‍යාලයක ඇමරිකාවේ බුද්ධාගමේන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන මෙන්න මේ කරුණු කාරණා හතර කෙනෙකුට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් ඔහුගේ හර්ට්ස් ගාන 500ට වැඩි වෙනවා. ඔහු ජීවිතේ ජයගත් 100% සක්සස්ෆුල් පුද්ගලයෙක් වෙනවා කියලා. පොත කියවලා ඉවරනම පස්සේ ලැජ්ජයි, කැතයි, ලැජ්ජයි, හිරිකිතයි. සුද්දා කියාපු දේ අහලා. හොඳයි මෙත්තා කියන්නේ මොකද්ද කියන්නකෝ? මෛත්‍රිය. මෛත්‍රිය. එඩ මෛත්‍රිය හරියට එසි. කරුණා. කරුණාව දැක්වීම. කරුණාව. මුදිතා ඔන්න හිර වුණා. මුදිතා. මෙත්තා මෛත්‍රිය හරි. කරුණා කල්පනා කළ බලුවා ඒකත් කරන්න පුළුවන් රයිට් ප්‍රශ්නයක් නෑ. මුදිතා මේ කාලවරින් කොතයිද වෙරළු මොකද්ද මුදිතා? මුදිතා කියන්නේ මොකද්ද? හෙලෝ ඔය කවුරු හරි කතා කරන්න. මුදිතා කියන්නේ මොකද්ද? අනුන්ගේ සතුටේදී හරියටම හරි. අන් සතුට දැක සතුටු වීම තමයි මුදිතාව. ඔතනයි අපිට කැඩෙන්නේ. අන් අයගේ සතුට දැක සතුටු වීම තමයි අපිට කැඩෙන්නේ. හැබැයි ඔය එකක් හරි කැඩුනොත් බිඳුවට බහිනවා කියලාත් කියනවා. මෙත්තා කරුණා දෙක කරලා වැඩක් නැහැ. මෛත්‍රී කරගෙන පාරින බලල් පැටිය වඩාගෙන එන ගමන් ගෙදර අල්ලපු ගෙදර එකා කාර් එකක් ගෙනලා දෙනවා. අනේ ඔකගේ ආච්චිට හාල් කරන්න යනකොට පෙරලා බෙල්ලවක් කඩලා ඵලයන් කියලා කිව්වොත් මුදිතාව ඉවරයි එතන. ভাইබ්‍රේෂන් එක ආයි බැස්ස බිඳුවට. උපේක්ෂාව අපි දන්නවා අටලෝ දහම. මොන සුද්ධ අටලෝ දහමත් ඒ පාර ඉගෙනගෙන බුද්ධ ආගමෙන් බලනකොට. ලාභෝ අලාභෝ අයසෝ යසෝ නින්දා ප්‍රශංසා සැපදු.
අපි ওই ටිකේ පරිස්සම් වෙන්න ඕන. ඔන්න ওই ටික අපිට ටිකක් හරි වැදගත් ওই ටික. එතකොට විසුද්ධි චක්‍රය. මේ අපේ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව තියෙන්නේ. ඒක මේ කතිකත්වය වගේ දේවල් වැදගත් වෙනවා. මුදල් උපයන වැදගත් වෙන්නේ. ඊළඟට ආඥා චක්‍රය. ඒවා ඉතින් මේ අධිමානසික තත්වයන්ට වගේ දේවල් වලට එන්න අපිට අවශ්‍ය. නමුත් අපට අනාහත චක්‍රය තමයි මිනිසාගේ හැඟීම් පාලනයට සහ මුදල් උපයෝගී කර ගැනීම වෙන නිසා අපි ඒ ගැන ටිකක් කල්පනාකාරී වෙන්නට ඕනේ. එතකොට සහ